පින්තුනි බොහෝ වෙලාවට මේ ජීවත් වෙලා ඉන්න කාලේ අපිට විශාල පිනක් කරගන්න අවස්ථාවක් තියෙනවා. මේ අවස්ථාව අතහැරුණොත් ආයි අපිට මේ අනුන්ගේ පිනකින් යැපෙන්න ලැබෙනවා කියන එක ඊටාම දුර්ලභ අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේගෙන් ජානුස්සෝනි කියලා බ්‍රාහ්මණයෙක් ඇවිදින් අහනවා ස්වාමීනි මිය පරලොව ගියාම අපි පින් දෙනවනේ. දැන් අපි කවුරුත් බණ අහන්නේ සමහර වෙලාවට වැඩිපුරම ධර්ම දේශනාවල අරමුණ මොකක්ද? මිය පරලොව ගිය ඥාතීන්ට පින් දීම. 7 දවසේ අපි බණ කියනවා 3 මාසෙන් අවුරුද්දෙන් ඊළඟට කොහේ ධර්ම දේශනාවක දායකත්වයේ ගත්තත් අපේ මූලික අරමුණ වෙන්නේ මිය පරලොව ගිය කෙනෙකුට පින් අනුමෝදන් කිරීම. දැන් අපිටත් තියෙන ප්‍රශ්නේ තමයි මේ දෙන පින ගන්නවද ලැබෙනවද නැද්ද? ඔය අදහස කාටත් ඇති වෙනවා. එදා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට ජානුස්සෝනි කියලා බමුණෙකුට ওই ප්‍රශ්නේ ඇති වුණා. ඔහු බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මිය පරලොව ගිය ඥාතීන්ට අපි පින් දෙනවා. ඒ අය පින් ගන්නවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ කෙටියෙන් පිළිතුරක් දුන්නා සුදුසු තැනදී පින් ලැබෙනවා නුසුදුසු තැනදී ලැබෙන්නේ නැtei කිය. මේ බ්‍රාහ්මණයට මේක තේරුම් ගන්න බෑ. සාමාන්‍යයෙන් තේරුම් ගන්න බැරි වුණා. මේ බමුණ අහනවා ස්වාමීනි පින් ලැබෙන සුදුසු තැන මොකද්ද නුසුදුසු තැන මොකද්ද ආයෙමත් ඇහුවා. විස්තර කරලා කියලා දෙන්න කියලා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය පින් ගන්න බැරි තැන් ටික අපි බලාගෙන ගියාම අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් මරණයටපත් වෙලා නිරේ උපදිනවා. එහෙම වෙන්නත් පුළුවන්. බොහෝ අකුසල් කරපු කෙනෙක් නම් මරණින් මත්තේ නිරේකට වැටෙන්නත් පුළුවන්. ඒ නිරේ වැටිච්ච කෙනෙකුට ඒ ඥාති නෑදෑයෝ කවුරු එකතු වෙලා මොන විදියෙ පින්කම් කරලා පින් දුන්නත් පින් ගන්න පුළුවන්ද? පුළුවන් කමක් නැහැ. පින් ගන්න බැරි අභව්‍ය ස්ථානයක් හැටියට පෙන්නනවා. දැන් ධර්මයේ තියෙනවා නිරේ උපදින කෙනා ගැන උපමාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තමන්ගේ සිතින්, කයින්, වචනයෙන් අකුසල් කරලා ආර්යයන් වහන්සේලාට නිନ୍ଦා පහස කරලා අපායගාමී බොහෝ අකුසල් රැස් කරගත්ත කෙනා මරණ මංචකේ නිරේ යන්න නම් කර්මය හැදිලා තියෙනවා. ඒ කෙනා මැරෙනකොට උපමාවකට කියනවා යථාබතන් නික්කිත්තෝ ඒවන් නිරේ කියන. ඒකේ තේරුම තමයි ඔළුවේ තියාගෙන ගිය බරක් බිමට වැටෙනවා වගේ ඒ සැනින් නිරේ උපදිනවා කියන. එතකොට නිරේ උපදින්න කොච්චර කාලයක් යනවද? ඒ වෙලාවෙම මෙහෙන් චුත වෙනකොටම ඊළඟ ප්‍රතිසන්දිය ලබන්නේ නිරිසතෙක් වෙලා. සමහර වෙලාවට කෙනෙක් හිතන්න පුළුවන් නෑ අපිත් හිතාගෙන ඉන්නේ එහෙම නේ සමහරලා මැරුණාට පස්සේ ඔය පාවි ඉන්නවා 7 දවසේ බණත් අහලා අර දාන වෙලාවටත් ඇවිල්ලා නිකන් ගේ වටේ කැරකිලා ගිහිල්ලා ඒ පිණුත් අර ඊට පස්සේ තමයි කොහේ හරි යන දිහාක යන්නේ. නමුත් බුද්ධ දේශනාවේ තියෙන නිරේ යන කෙනා හිසේ තියාගත්ත බරක් බිමට වැටෙනවා වගේ. මෙහෙම මැරෙනකොට ඒ සැනින් පහළ වෙනවා නිරේ. හැබැයි නිරේට ගිය ගමන්ම එකපාරට අපායට ඇදලා අරගෙන දුක් දෙන්නේ නැහැ. නිරේ ස්වභාවයත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉස්සරලාම යම රජුරුව ළඟ තමයි ඇදිලා ගිහිලා එතන තමයි නතර වෙන්නේ. යමපල්ල ඔහුව ඉදිරිපත් කරනවා. එතනදිත් යම් කිසි විනිශ්චයක් ලබා දෙනවා. මොහුට නිරේන් නිදහස් කරවලා එවන්න තරම් යම් කුසලයක් පිනක් කරපු කෙනෙක්ද කියලා මතක් කරවනවා. අහනවා නුඹ මනුස්ස ලෝකෙදි පළවෙනි දේව දූතයා දැක්කද? දෙවෙනි දේව දූතයා දැක්කද? තුන්වෙනි දේව දූතයා දැක්කද? හතරවෙනි දේව දූතයා දැක්කද? පස්වෙනි දේව දූතයා දැක්කද කියලා අවස්ථා 5කදී උත්සාහයක් ගන්නවා යම් කිසි පිනක් හරි කරාද කියලා කරුණු විමසනවා. මේක තියෙනවා මජ්ක්‍ධිම නිකායේ දේව දූත කියන සූත්‍රය. එතකොට තමන් කරපු පිනක් කුසලයක් සිහිපත් කරගන්න බැරි වෙනකොට කරගන්න දෙයක් නැහැ. අනේ මම අකුසල් කරගත්තා, මම ප්‍රමාද වුණා, මට සිහි කරගන්න බැරි වුණා කියලා නිස්සද්ද වෙනවා. කරන්න දෙයක් නැහැ.
එතකොට යම රජුරු මතක් කරනවා කියනවා නුඹ මේ අපායට ඇදිලා ආවේ නුඹේ අම්මා කරපු පව් ගෙවන්න නෙමෙයි. නුඹේ තාත්තා කරපු අකුසලයක් නිසා ආව නෙමෙයි. නුඹේ නෑදෑයෝ ඥාති මිත්‍රයෝ යාළුවෝ හිතවතු කවුරුත් කරපු කර්ම ගෙවන්න ආව නෙමෙයි. නුඹ විසින් කරපු මේ වගේ අකුසල් නිසායි කියන අපායට ආවේ. මෙහිදී නම් බේරෙන්න පුළුවන්. මේ අය නිසා තමයි මට මේක උනේ. මුන් තමයි මේ ඔක්කොම කරේ. අනුන්ගේ පිටින් තියලා බේරෙනව නේද? එතනදී බෑ. එතනදී හෘද සාක්ෂියට එකඟව නිරුත්තර වෙනවා. අන්තිමට බේර ගන්න අතක් නැති වෙනකොට යම රජුරෝ නිහඬ වෙනකොට පස්වෙනි අවස්ථාවේදීත් බේර ගන්න බැරි වෙනවා. ඊට පස්සේ තමයි යමපල්ලු ඇතුළට ඇදලා ගන්න. එතනින් පස්සේ නිරේ තුල ලැබෙන දුක් ටික දේවදූත සූත්‍රයේ දීර්ඝ වශයෙන් විස්තර කරනවා. ඒවා එකින් එක විමසගෙන යනකොට නිකන් ඇඟ හිරි වැටෙනවා මේ තරම් දුක් පීඩා ලැබෙනවාද කියලා. මිදීමක් නැහැ. එතනම මෙරි පහළ වෙනවා. ඕපපාතික උපතක් නේ. දැන් මිනිස්සෙක් වගේ ගොරෝසු කයක් නම් තිරිසන් සතෙක් වගේ ශරීරයක් නම් ඒ ශරීරේ එතනින් මැරෙනකොට මෙතනින් විඥානේ බැහැරට යනවා. නමුත් ඕපපාතික සත්වයේ ශරීරයේ ස්වභාවය එතනම විනාශ වෙලා ආයෙ එතනම පහළ වෙනවා. සමහර වෙලාවට ගින්නෙන් පිච්චෙනකොට එතනම උණු වෙලා යනවා ආයෙ එතනින් ඒ සනින් එතන පහළ වෙනවා. එතකොට නිරේ තුල මේ අවුරුදු 2ක් 5ක් 10ක් 20ක් 100ක් නෙමෙයි. සමහරු කල්ප ගණන් නිරේ දුක් විඳිනවා. එතකොට නිරේ ඉපදිච්ච නිරිසත්වයකට කොච්චර අපි මෙහි පින් දුන්නත් පින් ගන්න පුළුවන්ද? පුළුවන්කමක් නැහැ. සමහර වෙලාවට මෙහි පාංශකූල දෙනකොට එහෙ ලෝදිය බොනවා. කරගන්න පුළුවන්කමක් නැහැ. පින් දීලා ගොඩ ගන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ජානුස්සෝනි බ්‍රාහ්මණයට පෙන්නනවා බ්‍රාහ්මණය යම් කිසි කෙනෙකුට මරණ මංචකේ තිරිසන් ලෝක යන අකුසලයක් බලවත් වුණොත් එහෙම වෙන්න පුළුවන්. දැන් අපි හිතමු නිකන් දැන් අපි මේ බණහන අය අතර දැන් ඔබ ගැන හිතන්න ඔබ සෝතාපන්න ඵලයටපත් වෙලා නැත්නම් ඕනම වෙලාවක මරණයටපත් වෙලා නිරේට ඔබ අරගෙන යන කෙලෙස් ඔබේ හිත අභ්‍යන්තරයේ තියෙනවා. මරණ මංචකේ පෙර කරපු අකුසලයක් හරි බලවත් වෙලා තිරිසන් ලෝකේ ඔබ උපද්දවන කෙලෙස් ඔබේ හිත ඇතුළෙම තියෙනවා. പ്രേත ලෝකේ අමනුස්ස ලෝකේ ඇදගෙන යන අකුසල් ඔබේ චිත්ත අභ්‍යන්තරයේ තියෙනවා. මේ අපායගාමී අකුසල් ප්‍රහාණය වෙන්නේ සෝවාන් ඵලයටපත් වීමත් සමග. එතකොට එතකම්ම මේ අනතුරු තියෙනවා. ඕනෑම වෙලාවක මරණයටපත් වෙලා නිරේට ඇදිලා යන්න පුළුවන්, තිරිසන් ලෝකෙට ඇදිලා යන්න පුළුවන්, പ്രേත ලෝකයකට වැටෙන්න පුළුවන්. සතර අපායට යන්න තියෙන ඉඩකඩ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ හරියට මහගෙදරට කෙනෙක් යනවා වගේ කියලා. සාමාන්‍ය ලෝකේ මිනිස්සෙක් වැඩිපුරම ජීවත් වෙන්නේ මහගෙදරට. තමන්ගේ ගෙදර. කලාතුරකින් තමයි බඩුවක් මුට්ටුවක් ගෙන නගරයකට යන්නේ. රසාවට ගියත් හවස් වෙනකොට ගෙදර එනවනේ. එතකොට අන්න ඒ වගේ කියනවා මේ දීර්ඝ සංසාරේ යන සත්‍ය වැඩිපුරම ඉඳලා තියෙන්නේ මහගෙදර වගේ කියනවා සතර අපාය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තිරිසන් අපායට වැටුණොත් පින් දුන්නා කියලා පින් ගන්න පුළුවන්ද? පින් ගන්න බෑ. ඇයි දන්නේ නැහැ? තිරිසන් සතුන්ට තේරෙනවද මේ අපේ ඥාතීන් දැන් අපිට පින් දෙනවා කියලා සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න දන්නවද තිරිසන් සත්තු? දන්නේ නැහැ. එහෙම වෙන්න පුළුවන්. බුද්ධ දේශනාවලම තියෙනවා එක සිටුවරේ මරණයටපත් වෙලා ඒ සිටු මැදුරේම බල්ලෙක් වෙලා ඉපදුනා. අහලා ඇතිනේ. එතකොට ඒ වගේ සිදුවීම් දේශනාවල තියෙනවා ඕන තරම්. එතකොට එහෙම කෙනෙකුට පින් දුන්නා කියලා පින් ලබාගෙන සුවපත් වෙන්න හෝ ඒ ආත්මෙන් පෙර කරපු කුසලයක් හරි බලවත් කරගෙන මිදෙන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට අපි ගමු කෙනෙක් මරණයටපත් වෙලා പ്രേත ලෝකේ උපදිනවා. හැම പ്രേතයෙකුටම පින් ගන්න පුළුවන්ද? කොහොමද අහලා තියෙන්නේ? පින් ගන්න පුළුවන් කමක් නැහැ. පරදත්තූප කියන പ്രേත කොට්ටාසයක ඉපදිච්ච කෙනෙක් විතරයි පින් ගන්න. ධර්මයේ තියෙනවා සමහර പ്രേතයෝ ඉන්නවා නිජ්ජාම තන්හික කියලා പ്രേත කොටසක්.
බඩකින්නෙන් පිපාසයෙන් මුළු ඇඟම පිච්චෙනවා කියන. උපමාවකට පෙන්නනවා රත් වෙච්ච ගල් තලාවක් මතට උණ දළු ටිකක් කපලා දානවා. ටික වෙලාවකින් වේලිලා ඇකිලිලා යනවා අර ටික. අර ගල් තලාවේ තියෙන රස්නෙට. අන්න ඒ වගේ කියනවා කුසගින්නයි පිපාසයයි නිසා මේ ප්‍රේතය උඩු බැලි අතට වැතිරිලා කෑ ගහනවා විලාප දෙනවා කියනවා බඩකින්නට. හැබැයි තමන්ගේ ඥාතීන් කොයිතරම් පින් දෙන්න උත්සාහ කරත් පින් ගන්න බෑ කියන. ඇයි ඒ? අකුසලයේ තමයි පිනට ගැරහීමේ අකුසලයේ. දැන් මනුස්ස ලෝකේ ඉන්නවා සමහරු පිනට බනිනවා. මොකටද උඹලා පින් කරන්නේ? කවුරු හරි පින් කරනකොට ඒක වළක්වනවා. පිනට ගරහනවා. දන් පෙන් දෙන ඒවා පින්කම් කඩාකප්පල් කරන්න වැඩ කරනවා. එතකොට එවැනි කෙනෙක් බැරි වෙලාවත් പ്രേත ලෝකයකට වැටුණත් පින් ගන්න බැරි තැනක තමයි උපදින්නේ. ඔය නිජ්ජාම තණ්හික වගේ പ്രേත කොටාසයක උපදින්නේ. පිනට ගැරහීමේ විපාකයේ මත පින් දුන්නත් පින් ගන්න බෑ. අකුසලයේ බලවත්. එතකොට ඒ වගේ പ്രേතයෝ ඉන්නවා. තව ඉන්නවා කුණු පාස කියලා പ്രേත කොටසක්. බුද්ධ දේශනාවල සඳහන් වෙනවා එවැනි പ്രേතයන්ගේ ආහාර තමයි මිනිස්සු දෙන පින් අරගෙන ආහාර පහළ වෙන්නේ නැහැ. පින් අරගෙන අනුමෝදන් වෙලා සැප ලබන්න බෑ. ඒ අයට යමක් ආහාර කරගන්න පුළුවන්. එකම දේ තමයි මල කුණු වල ඕජාව. ඒ නිසා කුණු පාස කියලා මේ പ്രേතයන් හඳුන්වනවා. මලමිනී කුණු වෙලා යනකොට ඒ වේ ගදාගෙන යන අර ඕජාව ඊළඟට මිනී පිච්චෙනකොට උතුරලා යන උරුණු තෙල් ඒවා උරා බොට ආග්‍රහණය කර. මිනිස්සුયો ගිහින් කනවා වගේ කෑම කනවා නෙමෙයි ආග්‍රහණය කරන උරා බීලා ඒ තුලින් කුසගින්න පිපාසය නැති කරගන්න. එවැනි പ്രേතයන් ඔය සොහොන් ඇසුරු කරගෙන මිනී කපන තැන් මිනී පුච්චන තැන් එවැනි තැන් ඇසුරු කරගෙන ජීවත් වෙනවා. කුණු පාස කියන പ്രേත පින් ගන්න බෑ. ඊළඟට ධර්මයේ පෙන්නනවා ගූතකාදක කියලා പ്രേත කොටසක් විස්තර කරනවා. പ്രേත වත්වේ තියෙනවා එවැනි සිදුවීම් ගණනාවක් പ്രേතයෝ ගැන. එවැනි പ്രേතයන්ට මලකුණු ආහාර කරගන්නත් බෑ. එකම දේ තමයි අසුචි. එක්ක මිනිස්යන්ගේ වෙන්න පුළුවන්, තිරිසන් සතුන්ගේ වෙන්න පුළුවන්. අර අසුචි වල දුර්ගන්ධය ආග්‍රහණය කරලා කුසගින්න පිපාසය සංසිඳව ගන්න. එවැනි പ്രേතයන් වැසිකිලි වලවල් වල එවැනි තැන්වල තමයි පහළ වෙන්නේ. එතකොට බලන්න තව ඉන්නවා പ്രേත කොටස් ගොඩක් විමාන പ്രേතයෝ කියලා ඉන්නවා. නොඑක් විදිහේ പ്രേත කොටස් ගණනාවක් අතරින් පරදත්තූප කියන പ്രേත කොටසට විතරයි කියන පිනක් ගන්න පුළුවන්. තමන්ගේ ඥාතීන් දැන් මට පිනක් අනුමෝදන් කරයි. අනේ මගේ ඥාතීන් දැන් මට පින් දෙයි කියලා හැම වෙලාවෙම අනුන්ගේ පිනක් ලැබෙනකම් බලාගෙන ඉන්න പ്രേත කොටාසය. අන්නේ බලාගෙන ඉන්න പ്രേතයෝ පින් දහම් කරලා පින් අනුමෝදන් කරනකොට ඒක බලාගෙන ඉක්මනින් සාදු සාදු කියලා ඉක්මනින් ඒක අනුමෝදන් වෙනකොටම සැප පහළ වෙනවා. එතකොට ඒක ඒ പ്രേතයෙකුට විතරයි ඒ දේ ගන්න පුළුවන්. මේ പ്രേතයන් ගැන ධර්මයේ තියෙන බොහොම පුදුම සිදුවීම් ටිකක්. අපිට මේ සංසාර බය ඇති කරගන්න අපි ජීවත් වෙන ලෝකයේ තියෙන අනතුරු තේරුම් ගන්න ඉතාම වැදගත්. මීට කල්ප 92කට කලින් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා වැඩ ඉන්නකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ගිහි ජීවිතේ පියාණන් රජ කෙනෙක්. දැන් අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ පියාත් සුද්ධෝදන රජුරුවනේ රජ කෙනෙක්. එතකොට ඒ රජතුමා එදා බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් සංඝයාට දවස ගානේ දන් දුන්නා. බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් සංඝයාට දවස ගානේ රජමාලිගාව ඉදිරියේ වෙනම දානශාලාවල් හදලා මණ්ඩප හදලා සම්පූර්ණ දවස ගානේ දන් පෙන් දෙනවා. මේකට විරුද්ධ වෙච්ච නගරයේම හිටිය 84000ක් විතර මිනිස්සු කොටසක්. කෝටි ගාණක් හිටපු රාජ්‍යයක්. කොටසක් ඉතින් ඕන තැනක බනිනවනේ. මේ අය හැම තැනම බනින්න ගත්තා. මේ රජතුමාට පිස්සු. මේක ඉවරයක් නැහැ. හැමදාම දන් දෙනවා. ඕක ඉවරයක් නැද්ද? මේ මිනිස්සුන්ගේ සල්ලි නේද කිය අර රජතුමාට බනින්න ගරහන්න පටන් ගත්තා. නොඑක් විදිහේ කුමන්ත්‍රණ කරා වැඩේ හරි ගියේ නැහැ. අන්තිමට මේ පිටිස කල්පනා කරා මේකට විරුද්ධ වෙලා නම් වැඩේ නවත්තන්න බෑ. ඕකට උදව් කරන ස්වරූපයෙන් ඇතුල් වෙලා මොකක් හරි කරමු කියලා කතාව.
අර අපි ගමේ කියන්නේ කපන්න බැරි අත ඉබිනවා කියලා. අන්න ඒ වගේ මේ පිරිස මොකද කරේ? දැන් දාණයට උදව් කරන ස්වරූපෙන් ඇතුළු වුණා. අනේ අපිට දැනුයි මේකේ ඇත්ත තේරෙන්නේ කොච්චර හොඳද කියලා දැන් හිතවත්කමෙන් වගේ දැන් අර දාණයට උදව් උපකාර කරන ස්වරූපෙන් මේකට එකතු වුණා. එකතු වෙලා කවන්නම් දාන කී දැන් කතා වෙවි හිටියා. ඉඳලා මොකද කරේ? අර දානශාලාවල බඩු මුට්ටු හොරකම් කරලා මේවා කඩාකප්පල් කරලා දාණය කඩාකප්පල් කරන්න වැඩ කරා. එතකොට බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් සංඝයාට සද්ධාවෙන් දීපු දානයක් කඩාකප්පල් කරලා ඒවා විනාශ කරලා රැස් කරගත් අකුසලෙන් මරණින් මත්තේ මේ කණ්ඩායම 84000ක් තරම් පිරිස නිරේට වැටුණා. කල්පයක් දෙකක් නෙමෙයි දැන් ආනන්තරී අකුසලයක් කරපු කෙනෙක් කල්පයක් නිරේ කියනවනේ. මේ പ്രേත කොට්ටාසය කල්ප 92කට කලින් කරපු අකුසලේ කල්ප 91ක්ම නිරේ දුක් විඳා. නිරෙන් නිරේට වැටෙනවා. ගොඩ එන්නේ නැතුව නිරේම කල්ප 91ක් දුක් විඳලා මේ මහා බද්ද කල්පේ ආරම්භයේදීම නිරෙන් නිදහස් වෙලා പ്രേත ලෝකෙ ඉපදුනා. මේ කණ්ඩායම പ്രേතයෝ වෙලා පහළ වුණා. ටික කාලෙකින් මේ කල්පේ පළවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වුණා. උන්වහන්සේ ධර්ම දේශනා කරලා ශ්‍රාවක පිරිස බිහි වෙලා රජ කෙනෙක් කකුසඳ බුදුරජාණන් වහන්සේට බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානයක් පූජා කරලා තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරපු වෙලාවේ මේ 84000ක් තරම් මේ പ്രേත පිරිසත් බලාගෙන හිටියා. අර പ്രേතයෝ ටික පින් අරගෙන මිදුණා. මේ പ്രേතයන්ට පිනක් ගන්න බෑ. කකුසඳ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී හිටියා. පෙනී ඉඳලා සිහිපත් කරා අනේ ස්වාමීනි අපිම කරපු අකුසල් නිසා අපි කල්ප 91ක් දුක් විඳා. අපිට මේ പ്രേත ආත්මෙන් අත මිදෙන්න අපි සා පිපාසාවෙන් මුළු ඇඟම දනවා පිච්චෙනවා. අපිට පිනක් අනුමෝදන් කරන සේක්වා කියලා ඉල්ලුවා. කාගෙන්ද ඉල්ලුවේ? කකුසඳ බුදුරජාණන් වහන්සේගෙන්. උන්වහන්සේ බැලුවා පින් ගන්න පුළුවන්කමක් නැහැ. අකුසලේ බලවත් වැඩි. කකුසඳ බුදුරජාණන් වහන්සේ වදාලා പ്രേතයිනි නුඹලා ක්‍රැෂ් කරලා තියෙන අකුසල් බලවත් වැඩි කිය. ඒ නිසා මගේ බුද්ධ ශාසනය තුල නම් පින් ගන්න බෑ කිය. අනාගතයේ පහළ වෙනවා කිව්වා කොණාගමන කියලා බුදු කෙනෙක් අන්නේ කාලෙවත් උත්සාහයක් ගන්න කිව්වා. දැන් මේ പ്രേතයෝ ටික ඒ බුද්ධ ශාසනයත් ඉවර වෙලා බුද්ධ ශූන්‍ය කාලයත් අවසන් වෙලා ඊළඟ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකම් බලාගෙන හිටියා. ඔන්න මේ මහා බද්ද කල්පේ දෙවනි බුදුරජාණන් වහන්සේ හැටියට කොණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වුණා. උන්වහන්සේත් ඒ විදිහටම බුද්ධ ප්‍රමුඛ සංඝයා පිරිවරාගෙන දානයකට වැඩම කරලා ඒ දානි වළඳලා ඒ දානි පූජා කරපු අය තමන්ගේ මිය පරලෝකීය ඥාතීන්ට පින් දීපු වෙලාවේ බොහෝ පිරිසක් පින් අරගෙන මිදුණා. සැප ලැබුවා. මේ പ്രേතයෝ ටික එදා පෙනී ඉඳලා කොණාගමන බුදුරජාණන් වහන්සේගෙන් පින් ඉල්ලුවා. අනේ ස්වාමීනි අපි මීට කලින් පහළ වෙච්ච කකුසඳ බුදුරජාණන් වහන්සේගෙනුත් පින් ඉල්ලුවා. ඔබ වහන්සේවත් අපි මේ പ്രേත ආත්මෙන් අත මුදවන සේක්වා කියලා ඉල්ලුවා. බැලුවා ඒත් අකුසලේ බලවත් වැඩි. එතකොට බුදු කෙනෙකුටවත් බේර ගන්න බෑ පින් දීලා. කොච්චර අනුකම්පාවක් ඇති වුණා. කොණාගමන බුදුරජාණන් වහන්සේ දේශනා කරා പ്രേතයිනි නුඹලා කරලා තියෙන අකුසල් බොහොම බලවත් කිය. ඒ නිසා මගේ බුද්ධ ශාසනය තුලත් පින් ගන්න බෑ කිය. අනාගතේ පහළ වෙනවා කාශ්‍යප නමින් බුදු කෙනෙක් අන්නේ කාලෙවත් උත්සාහයක් ගන්න කිය. දැන් මේ പ്രേතයෝ ටික ඔන්න ඊළඟ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකන් කාශ්‍යප බුදුහාමුදුරු පහළ වෙනකන් බලාගෙන හිටියා. අවුරුදු 10ක් 20ක් නෙමෙයි අවුරුදු ලක්ෂ ගානකට පස්සේ තමයි ඊළඟ බුදු කෙනෙක් පහළ වෙන්නේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒ බුද්ධ ප්‍රමුඛ සංඝයා පිරිවරාගෙන දානයකට වැඩම කරලා දානි වළඳලා පින් දීපු වෙලාවේ බොහෝ පිරිසක් പ്രേත ආත්මවල හිටපු අය පින් ලබාගෙන සුවපත් වුණා. මේ 84000ක් තරම් പ്രേත කොටස ඒ වෙලාවේ පෙනී ඉඳලා පින් ඉල්ලුවා. අනේ ස්වාමීනි අපි මීට කලින් පහළ වෙච්ච කකුසඳ බුදුරජාණන් වහන්සේගෙනුත් පින් ඉල්ලුවා කි. කොණාගමන බුදුරජාණන් වහන්සේගෙනුත් පින් ඉල්ලුවා. ස්වාමීනි ඔබ වහන්සේවත් අපිව
මේ പ്രേතාත්මේ මුදවන සේක්වා කියලා ඉල්ලුවා. බැලුවා ඒත් අකුසලේ බලවත්. බලන්න කරන අකුසල් වල විපාක එනකොට කොයිතරම් විඳවන්න වෙනවද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වදාළ പ്രേතයිනි නුඹලා කරපු අකුසල් තාම බලවත් වැඩි කිය. නමුත් අනාගතේ පහළ වෙනවා කියවා ගෞතම නමින් බුදු කෙනෙක්. අන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ බිම්බිසාර නමින් කෙනෙක් රජකම් කරනවා ඔබේ සංසාරික ඥාතිවරයෙක් කියවා. අන්නේ රජතුමා තමන්ගේ රාජකීය උද්‍යානයේ වේළුවනාරාමේ බුද්ධ ප්‍රමුඛ සංඝයාටම සංඝ සතු කරලා කුටි සෙනසුන් හදලා ආරාම පූජාවක් කරලා දන් දෙනවා. අන්නේ වෙලාවේ පින් අනුමෝදන් කරනකොට ඒ පින් අනුමෝදන් වෙලා මිදෙන්න කියනවා. අන්න ඒක නම් ගන්න පුළුවන් කියනවා. නමුත් මගේ බුද්ධ ශාසනය නම් පින් ගන්න බෑ කියලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට මේ പ്രേතයෝ ටික 84000ක් තරම් പ്രേත කොටස ඊළඟ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකම් බලාගෙන හිටියා. එතකොට බලන්න මේ මහා භද්‍ර කල්පයේ කකුසඳ කොණාගමන කාශ්‍යප බුදුරජාණන් වහන්සේලාත් ගිනුත් පින් ඉල්ලලා ගෞතම බුදුහාමුදුරුවෝ පහළ වෙනකනුත් බලාගෙන හිටියා පින් ගන්න. එදා ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා බිම්බිසාර රජතුමාට වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න උරුවෙල් දනව්වට වැඩම කරලා උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප කියන තුම්බෑ ජටිලයන් සමග 1000ක් දෙනා ධර්ම දේශනා කළ අරහත්ත්වයට පත් කරලා ඒ සියලු දෙනාටම ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබා දීලා බුද්ධ ප්‍රමුඛ 1000ක් සංඝයා පිරිවරාගෙන රජගහ නුවරට වැඩම කරා. එදා බිම්බිසාර රජතුමා බණහලා පළවෙනි දවසේම සෝවාන් ඵලයටපත් වුණා. රජතුමා තමන්ගේ රාජකීය උයන උද්‍යානයේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කරා. බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. එදා බුද්ධ ප්‍රමුඛ සංඝයාට වේළුවනාරාමේ පූජා කරලා ඒ 1000ක් බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානවාන ආදී පූජා කරා. රජතුමාට පුදුම සතුටක් ධර්මාවබෝධය කරපු දවස තමන්ගේ රාජකීය උද්‍යානයේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කරා. බුදුරජාණන් වහන්සේ ඒක පිළිගත්තා. දානි දුන්නා. ඒ සතුටෙන් පුදුම සතුටකින් එදා ගත කරා. බලන්න പ്രേතයන්ගේ අකුසලයේ කියන්නේ බිම්බිසාර රජතුමාට පින් දෙන්න අමතක වුණා. ඥාතීන්ට පින් දෙන එක අමතක වුණා එදා දවසේ. මේ പ്രേතයෝ ටික කලබල වුණා. අහෝ අපි කවදානම් මිදෙන්නද? අපි මෙච්චර කාලයක් කල්ප 91ක් නිරේ දුක් විඳලා මේ කල්පේ කකුසඳ කොණාගමන කාශ්‍යප බුදුවරුන්ගෙන් ඉඳන් පින් ඉල්ලලා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අපේ සංසාරික ඥාතිකමක් තියෙන මේ රජතුමාගේ පින අනුමෝදන් වෙන්න බලාගෙන හිටියේ. අපි කවදා මිදෙන්නද කියලා එදා කලබල වෙච්ච මේ പ്രേතයෝ ටික රජතුමාගේ මාලිගාවේ රජතුමා නිදාගන්න ගිය වෙලාවේ රෑ නිදාගන්න දුන්නේ නැහැ. බඩු මුට්ටු හොලවනවා, දොරවල් හොලවනවා, බඩු පෙරලනවා. රජතුමාට ඇඟෙව්වා මේ කොටසක් ඉන්නවා කියලා. රජතුමා ටිකක් කලබල වුණා. මොකක්ද මේ හේතුව? මම බුදුරජාණන් වහන්සේගෙම මේ ගැන දැනගන්නම් කියලා හිත හදාගෙන හිටියා එළි වෙනකම්. පහවදා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා වන්දනා කරලා මේ කාරණේ සිහිපත් කෙරෙව්වා. ස්වාමීනි ඊයේ රාත්‍රී මේ වගේ දෙයක් සිද්ධ වුණා මාලිගාවේ කියලා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ ওই ඉතිහාස කතාව අතීත කතා පුවත දේශනා කළ බුදුරජාණන් වහන්සේ වදාලා රජතුමනි ඔබේ සංසාරික ඥාති වන පිරිසක් කීවා ඔය 84000ක් තරම් පිරිසක් പ്രേත ලෝකෙට වැටලා ඉන්නේ. ඒ අය පින් ගන්න බලාගෙන ඉන්නවා. ඥාතීන්ට අනුග්‍රහ පිණිස ඒ අයට පිනක් අනුමෝදන් කරන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා. ඒ වෙලේ රජතුමා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දවස් 7ක් රජමාලිගාවට දාණයට ආරාධනා කරා. ඥාතීන්ට අනුග්‍රහ පිණිස ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ රජමාලිගාවේ දාණයට දින 7ක්ම සංඝ පිරිස පිරිවරාගෙන වැඩම කරන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. එදා බුදුරජාණන් වහන්සේ රජතුමාගේ මාලිගාවේ දාණයට වැඩම කරපු වෙලාවේ දානි බෙදන්න කලින්ම බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරා. රජතුමාට මේ പ്രേතයන්ව පෙනේවා කියලා අදිෂ්ඨානයක් කරා. ඒ බුද්ධ අදිෂ්ඨානයේ මත අර പ്രേත කොටස රජතුමාට පෙනෙන්න පටන් ගත්තා. ඇට සැකිලි වගේ හැම ඇඟට ඇලිලා මස් නෑගේ.
කුසගින්නෙන් පිපාසයෙන් ඇඟේ වස්ත්‍රයක් නැහැ, ඇකිලිලා උණ්ඩි වෙලා එකට එක ඉන්නවා දහස් ගානක පිරිසක් පින් ගන්න බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ රජතුමනි දානි පූජා කරනකොට ඉදම් මේ ඥාතීනං හෝතු මේ පින මගේ ඥාතීට සංසාරික ඥාතීන් යමක් පින් ගන්න බලාගෙන ඉන්නේ යම් පිරිසක් ඉන්නවා නම් මේ පින අනුමෝදන් වේවා කියලා හිතන්න කියනවා. පැන් පූජා කරනකොටත් ඥාතීන්ට පින් දෙන්න කියනවා. සිවුරු පිරිකර පූජා කරනකොටත් ඒ ඥාතීන්ට පින් දෙන්න කියනවා. ඒ විදිහටම රජතුමා දානේ පූජා කරලා ඥාතීන්ට පින් දෙනකොට කුසගින්න නැති වුණ අර ප්‍රේතයක් පින් අනුමෝදන් වෙලා. පැන් පූජා කරලා ඥාතීන්ට පින් දෙනකොට පිපාසය නැති වුණා. අර පින් අනුමෝදන් වෙලා. සිවුරු පූජා කරලා පින් දෙනවත් සමගම අර ප්‍රේතයන්ට වස්ත්‍ර පහළ වුණා. එදා බුදුරජාණන් වහන්සේ තිරෝකුඩ්ඩ කියන සූත්‍ර දේශනාවෙන් දහම් දෙසුවා. තිරෝකුඩ්ඩ කියන සූත්‍රය ඒකේ තියෙන්නේ මිය පරලොව ගිහින් ඒ ඥාතීන් പ്രേත ලෝක වලට වැටුණට පස්සේ ඒ අයට පින් ලැබෙන ආකාරය තමයි මේ දේශනාවේ තියෙන්නේ. අපි කවුරුත් අහලා තියෙනවා. දැන් ඔබත් අහලා ඇති. පැන් වඩනකොට ස්වාමින් වහන්සේලා කියන්නේ යතා වාරි වහා පුරා පරිපූර්ණති සාගරං ඒව මේව ඊතෝ දින්නම් පේතානං උපතප්පති උන්න මේ උදකං වඩ්ඩං යතා දින්නම් පවත්තති අහලා තියෙනවනේ. අන්නේ ගාථාව තියෙන්නේ තිරෝකුඩ්ඩ සූත්‍රය. ඒකේ තියෙන්නේ මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කරනකොට ඒ පින ලැබෙන ආකාරය තමයි ඒකේ තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දවස් 7ක්ම ඔය විදිහට ඒ බිම්බිසාර රජතුමාගේ මාලිගාවේ දාණයට වැඩම කරලා දවස් 7ෙදිම ඔය දේශනාව 7 දවසක් ඒ දේශනාවම දේශනා කරා. 7 වෙනි දවසේ අර පින අනුමෝදන් වෙලා අර අකුසලයේ ගෙවිලා අවසන් වෙනකොට පින බලවත් වෙලා අර ප්‍රේතයෝ ටික එතනින් නිදහස් වුණා. එතකොට අපිට පේනවා මරුණට පස්සේ මේ කවුරු හරි දෙන පිනක් අනුමෝදන් වෙනවා කියන එක ලේසි දෙයක්ද? අමාරු දෙයක්. ඒ නිසා പ്രേතාත්මිකට වැටුණත් පින් ගන්න පුළුවන්කම ලැබෙන්නේ ඊටාම සුළු പ്രേත කොට්ටාසයකට විතරයි. පරදත්තූප කියන പ്രേත කොට්ටාසයකට විතරයි. ඊළඟට ජානුස්සෝනි කියන බ්‍රාහ්මණයාට බුදුරජාන් වහන්සේ පෙන්නවා මනුස්ස ලෝකෙ කෙනෙක් උපදිනවා. දැන් මැරිලා ඔක්කොම අපායෙම යන්නේ නැහනේ. සුගතියෙන්නත් පුළුවන් නේ. ඒකට මනුස්ස ලෝකෙ උපදිච්ච කෙනෙකුට පින් දෙනවා. පින් ගන්න පුළුවන්ද? දැන් ඔබ හිතන්න ඔබ ගැන. ඔබේ පෙර ජීවිතේ ඔබත් කලින් ජීවිතේ මනුස්ස ලෝකෙම ඉඳලා ආයි ඉපදුනා නම් ඔබේ පෙර ජීවිතේ ඥාතීන් දැන් පින්කම් කරනවා වෙන්න පුළුවන්. අනේ අපේ තාත්තා අපේ අම්මා නැති වෙලා දැන් අවුරුදු 50යි අවුරුදු 20යි 30යි 40යි කියලා එහෙ පින්කම් කරනවා කියලා හිතමු. ඔබ දන්නවද සාදු සාදු කියලා අනුමෝදන් වෙන්නේ? දන්නේ නැහැ. එතකොට මනුස්ස ලෝකෙ ඉපදිච්ච කෙනෙකුට ඒක අනුමෝදන් වෙන්න දන්නේ නැහැ. එතකොට එහෙම පින් ගන්න පුළුවන් කමක් නැහැ. ඇයි අපි දෙවියන්ට පින් දෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා දෙවියන්ට පින් දෙනකොට ඒකේ ප්‍රතිඵලයේ ප්‍රයෝජනේ තියෙන්නේ අපිට. කෙනෙක් හිතන්න පුළුවන් ওই දෙවියන් ඉන්නේ අපි දෙන පින නිසායි. දෙවියන්ට දිව්‍ය විමාන පහළ වෙන්නේ, දිව්‍ය භෝජන ලැබෙන්නේ, දිව්‍ය වස්ත්‍ර පහළ වෙන්නේ. දෙවියන් දිව්‍ය ලෝකේ විමාන මවාගෙන සැප විඳින්නේ මේ අපේ පිනකින් නෙමෙයි. දෙවියන් කියන්නේ අපිට වඩා පින බලවත් වෙච්ච පිරිසක්. මරණ මංචකේ ඒ තමන් කරපු පිනක් බලවත් වෙච්ච නිසායි දිව්‍ය ලෝකෙක ඉපදුනේ. එතකොට අපි පින් දහම් කරලා දෙවියන්ට පින් දෙනකොට දෙවිවරු සතුටු වෙනවා කියන. බුද්ධ දේශනාවල සඳහන් වෙනවා දෙවිවරු සතුටින් ඒක අනුමෝදන් වෙනවා. අනේ මනුස්ස ලෝකේ ඉන්න අසවල් අය, අසවල් උපාසකවරු, උපාසිකාව මේ විදියට පින් දහම් කරලා අනේ අපිවත් සිහි කරලා අපිටත් පින් දෙනව නේද? මේ අයට යහපතක් වේවා කියලා දෙවියන් ආශිර්වාද කරනවා කියන. එතකොට අපි දෙවියන්ට පින් දෙනකොට පෙරලා ඒකේ ප්‍රතිඵලය ලැබෙන්නේ කාටද? තමන්ට. දෙවියන්ගේ රැකවරණ ආශිර්වාද එක දේශනාවක තියෙනවා තමන් ධාර්මිෂ්ඨ උපයාසපයාගත් දේවල් වියදම් කරලා ධාර්මික වෙන්න ඕන. හොරකම් කරලා දානයක් දුන්නා කියලා ඒකෙන් ඒක ධාර්මිෂ්ඨ නෑ. ඒ නිසා ධාර්මිෂ්ඨව තමන් උපයාසපයාගත් දේවල් වියදම් කරලා දන් පැන් දෙනවා. පින් දහම් කරනවා. ඒ පින දෙවියන්ට අනුමෝදන් කරනකොට ඒ පිනෙන් සතුටු වෙන දෙවියන්
එකම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවා ආරක්ෂා කරනවා වගේ දෙවිවරු ඒ අය ආරක්ෂා කරනවා කියලා. ඒ නිසා දෙවියන්ට පින් දීමේ පෙරලා ප්‍රතිඵලය ලැබෙන්නේ අපිට. එතකොට අපිට පේනවා මේ මැරුණට පස්සේ පින් ගන්නවා කියන එක ලේසි දෙයක්ද? අමාරුයි. මේ ළඟදී වයසක අම්මා කෙනෙක් හම්බුණා බණකදී. මං ඇහුවා අම්මා දැන් ඉතින් කොහොමද? අනේ හාමුදුරනේ දැන් අවුරුදු 82යි කියලා. මං ඇහුවා ඉතින් ගොඩාක් පින්කම් කරලා ඇතිනේ. මෙහෙම පින්කම් කරා කියලා. හැබැයි සෑහීමක් නැහැ. මම නම් කියලා තියෙන්නේ මගේ දරුවන්ට මම මැරුණට පස්සේ උඹලා පින් දහම් කරලා මට පින් දීපල්ලා කියලා ළමයින්ට දැම්මම කියලා තියෙන්නේ කියලා. එතකොට බලාගෙන ඉන්නේ මේ මැරුණට පස්සේ ළමයි දෙන පිනකින් ගොඩ යන්න තමයි බලාගෙන ඉන්නේ. ඉතින් මැරිලා පින් ගන්න පුළුවන් තැනක ගියොත් මේක හරි අනුමෝදන් වෙන්නේ. දැන් අපි හිතමු මෙහෙම. මැරුණට පස්සේ ඔය පින් දෙනේව දැන් අපි අවංකව කතා කරොත් හැමදාම මේ පින ඒ විදිහටම දෙනවද මිය පරලෝකීය ඥාතීන්ට අපි? නෑනේ පින් ගන්න පුළුවන් තැන හිටියත් අපි පින් දෙන්නේ කොහොමද? මැරිච්ච ගමන් උණුසුමේ දෙනවා 7 දවසේ. ඊට පස්සේ 3 මාසේ. ඊට පස්සේ අවුරුද්දට බහිනවා. ඊට පස්සේ අවුරුදු 5ට යනවා. 10ට යනවා. නිකන් එන්න දිය වෙලා යන්නේ නැද්ද? යනවා ඊළඟ පරම්පරාව එනකොට මැරිච්ච ආච්චිලා සීයලාගේ නම් දන්නෙත් නෑ දරුවෝ මුණුබුරෝ. ඇත්තද බොරුද? ඔය පින් ලැබෙන්නේ මේ ටික කාලයක් විතරයි. හැබැයි പ്രേත ලෝකවල අපායවල වල ඉන්න අය මේ අවුරුදු 50ක් 100ක් නෙමෙයි අවුරුදු දහස් ගණන් අපායවල වල പ്രേත ලෝකවල ඉන්නවා. දැන් බලන්න പ്രേතවත්වේ තියෙනවා දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ යනවා. යනකොට ඇට සැකිල්ලක් වගේ මුළු ශරීරේම කුණු වෙලා තැන් තැන් වලින් මස් ඇට සැකිල්ලේ එල්ලිලා තියෙන ප්‍රේතියක්. දුගදක් පරිසරයේ පුරා හමාගෙන යනවා. ඇඟේ වස්ත්‍රයක් නැහැ. උණ්ඩි වෙලා ඇකිලිලා ශරීරේ ගොරෝසු කරගෙන පෙනී හිටියා සාරිපුත්ත හාමුදුරුවෝ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ දිහා බලලා අනේ මෙහෙමත් දුක් විඳින ප්‍රේතයන් ඉන්නව නේද කියලා බොහොම අනුකම්පාවක් ඇති වුණා. උන්වහන්සේ හේම පාත්‍රය අරගෙන ඉස්සරහට වැඩියා. සාරිපුත්ත හාමුදුරුවෝ යනකොට මේ ප්‍රේතිය ඇහෙන්න කියනවා අනේ ස්වාමීනි අහක බලාගෙන යන්න එපා කියෝ. මම ඔබ වහන්සේගේ ආත්ම 5කට කලින් අම්මයි කියෝ. සාරිපුත්ත හාමුදුරුවෝ එහෙම නතර වුණා. නතර වෙලා හැරිලා ඒ සැනින් ප්‍රඥාවෙන් උන්වහන්සේ සමාපත්තියට සමවැදිලා බැලුවා මේ කියපු කාරණේ ඇත්තක්ද කියලා. බලනකොට ඇත්ත. ආත්ම 5කට කලින් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අම්මා වෙලා ඉපදිච්ච කෙනා මැරිලා പ്രേත ලෝකෙට වැටිලා. එතකොට උන්වහන්සේ ආත්ම 5ක් ඉපදී ඇවිල්ලා පස්වෙනි ආත්මේ රූපසාරී බැමිණියගේ පුතෙක් හැටියට ඉපදිලා රහත් වුණා. අග්‍ර ශ්‍රාවකෙක් වුණා. ප්‍රඥාවන්තයන්ගෙන් අගතනතුරු ලැබුවා. හැබැයි ඊට ආත්ම 5කට කලින් අම්මා වෙලා പ്രേත ලෝකෙට වැටිච්ච പ്രേතිය ඒ වෙනකොටත් പ്രേත ලෝකෙ. එතකොට බලන්න කවුද පින් දෙන්නේ? අර මැරිච්ච අලුත විතරක් පින් දෙන්නේ නැති පවුල් වල අය. සාරිපුත්ත හාමුදුරුවෝ ඉදිරියේ පෙනී ඉඳලා ඉල්ලුවා අනේ ස්වාමීනි මට පින් ටිකක් අනුමෝදන් කරන්න කියලා. සා පිපාසාවෙන් මුළු ඇඟම පිච්චෙනවා දනවා කිය. එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙනදා පිණ්ඩපාත ගිහින් Tamanට දාන ටික ලැබුණාම පිණ්ඩපාත කිරීම නවත්තනවා. එදා උන්වහන්සේ Tamanගේ පාත්‍රයට දාන ටික ලැබුණාම නැවැත්තුවේ නැහැ. මුළු පාත්‍රයේ පිරෙන කම්ම පිණ්ඩපාත කරා. පිණ්ඩපාත කරලා ආරාමයට ඇවිල්ලා අනෙක් ස්වාමින් වහන්සේලාට කියනවා ඉක්මනට පාත්‍ර අරගෙන ඉන්න කිව්ව දානශාලාවට මට දානයක් පූජා කරගන්න ඕන. භික්ෂුන් වහන්සේලා කීප නමක් පාත්‍ර අරගෙන දානශාලාවට වැඩම කරා. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් පිණ්ඩපාත කරගෙන ආපු දානෙ ටික තමන්ගේ පාත්‍රයෙන් අත දාලා අනෙක් ස්වාමින් වහන්සේලාගේ පාත්‍ර වලට දානි බෙදුවා. එහෙම දානි පූජා කරලා ඒ පින අනුමෝදන් කරා මේ දානමේ පින මම පිණ්ඩපාතේ ගිහින් මට ලැබිච්ච දානි ටික මම පූජා කරලා මේ රැස් වෙච්ච දානමේ පින මීට ආත්ම 5කට පෙර අම්මා වෙලා ඉඳලා പ്രേත ලෝකේ වැටිලා දුක් විඳින මේ പ്രേතියට අනුමෝදන් වේවා සුවපත් වේවා සැපවත් වේවා කියලා පින් දුන්නා. අන්නේ පින ලැබිලා අර പ്രേත ලෝකේ සාපිපාසාව නැති වෙලා ගියා කියලා සඳහන්. මේක තියෙනවා പ്രേතවත්වයේ සාරිපුත්ත මාතා പ്രേතවත්ව නමින් තියෙනවා.
එතකොට එවැනි කරුණු අනුව අපිට පේනවා මේ പ്രേත ලෝකයකට වැටුණ කෙනෙක් අපායකට වැටිච්ච කෙනෙකුට ඒ මැරිච්ච අලුත සමාජයට අවුරුදු 10ක් 15ක් යනකම් විතරයි ওই පින්දහම් ටිකක් හරි නෑදෑයන්ගෙන් දරුමුණු මුරන්ගෙන් ලැබෙන්නේ. එතනින් එහාට යන්න මිය පරලෝකීය ඥාතීන් ගැන එහෙම මතකයක් නැහැ. ඊළඟ දේ තමයි අපිට පේනවා දැන් මේ බුද්ධ දේශනා ටික අධ්‍යයනය කරගෙන යනකොට අපිට පේනවා පින් ගන්න බලාගෙන ඉන්නේ මේ ළඟ මැරිච්ච අය විතරක් නෙමෙයි. සමහර වෙලාවට ඔබේ පෙර ජීවිතවල ඥාති සම්බන්ධතා තියෙන අය ආත්ම ගණන් ඈතයි. දැන් බලන්න බිම්බිසාර රජතුමාගේ පින් ගන්න බලාගෙන හිටියේ කල්ප 92කට පෙර ඥාති වෙලා හිටපු පිරිසක්. ඒ නිසා පින් දෙනකොට සියලු මිය පරලෝකීය ඥාතීන්ට පොදුවේ පින් දෙන්න. පින් ගන්න පුළුවන් තැන්වල ඉන්න සියලු ඥාතීන්. සංසාරික පින් අපේක්ෂාවෙන් ඉන්න යම් තාක් ඥාතීන් ඉන්නවා නම් ඒ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා සුවපත් වේවා කියලා හැමෝටම පින් දෙන්න. එක්කෙනෙකුට දෙන්නෙක්ගේ විතරක් නම් කියලා පින් දීපු ගමන් අපි ගමු ඒ දෙන්න පින් ගන්න බැරි තැනක හිටියෝ. අන්න ඒ නිසා සියලු දෙනාට පොදුවේ පින් දෙනකොට පින් ගන්න පුළුවන් ඥාතීන් හැමෝම ඒ පින් ලබාගෙන සුවපත් වෙනවා. ඒ නිසා පින්වතුනි දැන් අපිට මේවෙන් පේනවා මේ මැරුණට පස්සේ කාගේ හරි පිනකින් හරි ගොඩ යනවා කියන එක අමාරු දෙයක්. ඒ නිසා මේ හුස්ම ටික තියෙන වෙලාවේ තමයි දෙයක් කරගන්න තියෙන හොඳම වෙලාව. මරණ මංචකයේදී ධර්මය ඇල්ලුවොත් ගොඩ යන්න පුළුවන්. තියෙනවාද සමහර දේශනා තියෙනවා දැන් ධනංජානි කියලා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ බොහොම දුස්සීලව හිටපු බ්‍රාහ්මණේ මරණ මංචකයේ නිරේ යන්න කර්මය හැදිලා තිබ්බ. අපායටම වැටෙන. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ මරණ මංචකේ අර බමුණගේ පිනකට සාරිපුත්ත හාමුදුරුව අඳුනගෙන හිටියා. මැරෙන්න කලින් සාරිපුත්ත හාමුදුරුව ඇවිදිලා ධර්ම කරුණු එකින් එක කියා නිරෙන් තිරිසන් ලෝකෙට හිත ගෙනාවා. එතනින් പ്രേත ලෝකෙට හිත ගෙනාවා. මොකද එකපාරට උඩට ගෙන යන්න බෑ. එතනින් මනුස්ස ලෝකෙට හිත පිහිටෙව්වා. එතනින් දිව්‍ය ලෝකෙට හිත පිහිටෙව්වා. මේ විදියට ඉහළට අරගෙන ගිහිල්ලා ධර්ම කරුණු දේශනා කරගෙන යනකොට අර බමුණගේ හිත සමාධිගත වුණා අර බණ ටිකට. ඒ සැනින් බ්‍රහ්ම ලෝකෙ හිත පිහිටියා. බමුණ මරණයටපත් වෙලා බ්‍රහ්ම ලෝකෙ පහළ වුණා. එතකොට ඒ දේශනාව දිහා බලනකොට මජ්ක්‍ධිම නිකායේ ධනංජානි සූත්‍රය මේක කියවගෙන යනකොට පේනවා අපිට මේ මරණ මංචකයේදී සිහිනුවන තියෙනවා නම් වීරිය තියෙනවා නම් ධර්මය අවබෝධ කරන්න පුළුවන්. ඊළඟට අපි හිතමු දැන් ධර්මයේ ඉගෙන ගත්ත කෙනාට අපි කාටවත් මැරෙන විදිය කලින් කියන්න බෑනේ. එතකොට අපි නොයෙක් අනතුරු වලින් මැරෙනවා. සමහර වෙලාවට heart attack එකක් වෙන්න පුළුවන්. මොකක් හරි පිළිකාවක් වගේ ලෙඩක් වෙන්න පුළුවන්. හැප්පිලා මැරෙන්න පුළුවන්. ගින්නෙන් පිච්චිලා මැරෙන්න පුළුවන්. ගේ කඩාගෙන වැටලා මැරෙන්න පුළුවන්. කොච්චර හේතු තියෙනවා. ස්වභාවික විපත් ගින්නෙන් ජලයෙන් භූමිකම්පා වලින් නායාම් වලින් කොච්චර මැරෙනවද මිනිස්සු. එතකොට අපි කාටවත් කල් තියා මේ විදියට මම මැරෙයි මෙහෙමයි කියලා සැලසුම් කරන්න බෑ. හැබැයි මොනතරම් වේදනාකාරී මරණයක් තුල වුණත් ධර්මයේ පුරුදු කරපු කෙනාට ධර්මයේ හිත පිහිටවන්න පුළුවන්. අන්න ඒකයි පුරුදු කිරීමේ වටිනාකම තියෙන්නේ. මේ අන්තිම වෙලාවෙ එල්ලෙන්න බලාගෙන හිටියොත් ඒක හරියන දෙයක් නෙමෙයි. මොකක් කොතන මැරෙයිද කවුද දන්නේ. ඒ නිසා නිතරම ධර්මයේ පුරුදු කරගෙන හිටියොත් ඒ කෙනාට මොන විදිහේ මරණයක් ආවත් දැන් හිතන්න සාමාන්‍යයෙන් නිකන් ඔය ඉස්පිරිතාලේ ඇඳක හාන්සි වෙලා එහෙම නිකන් පණ යනවා වගේ නෙමෙයිනේ නිකන් ගින්නෙන් පිච්චිලා මැරුණොත් මොකක්ද අමාරුම මරණේ පිච්චිලා මැරෙන එක පණ පිටින් පිච්චුනොත් එහෙම මුළු ඇඟම ගින්නෙන් පිච්චිලා යනකොට ධර්මයේ සිහි කරනවා කියන්නේ ලේසිද අමාරුද අමාරුයි නමුත් හිතන්න අපි බුද්ධ දේශනාවලම තියෙනවා සාමාවතී ඇතුළු 500ක් මැරුණේ කොහොමද ගින්නෙන් පිච්චිලා නිකන් ගින්නක් නෙමෙයි තරහට වෛරයට මාගන්තියා ගොඩනැගිල්ලටම ගිනි තිබ්බ දොරවල් වහලා රෙදි පාංකොඩ ඔතලා කණු වලට ගිනි තිබ්බ. එතකොට 500ක් පිරිස අර ගින්නට කොටු වුණා. හැබැයි බණ අහලා ධර්මයේ පුරුදු කරලා හිටපු නිසා මේ 500 දෙනාම වාඩි වෙලා වේදනානුපස්සනා සතිපට්ඨානෙ වැඩුවා.
ගින්නෙන් පිච්චෙනකොට ඇතිවන වේදනාව තුල හිත පිහිටවල භාවනා කරා. ලේසිද කියලා හිතන්න. ඒ තරම් අමාරු අවස්ථාවක ධර්මයේ මෙනෙහි කරගත්තා අනාගාමී වෙලා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ඉපදුණා. එතකොට බලන්න එච්චර ගින්නෙන් පිච්චිලා මැරෙනකොට ධර්මයේ මෙනෙහි කරගෙන අනාගාමී වෙනවා කියන්නේ ලේසිද කියලා හිතන්න. නමුත් ධර්මයේ පුරුදු කරපු කෙනාට කොච්චර ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඊළඟට තව අපි ගමු නිකන් ගුටි කාලා මැරෙන්න උනොත් එහෙමත් වෙන්න පුළුවන් නේ. කියන්න බෑනේ. අමාරු දෙයක්. හිතත් විසිරෙනවා, තරහ යනවා, කලබල වෙනවා. හැබැයි හිතන්න බිම්බිසාර රජතුමා මැරුණේ කොහොමද කියලා? තමන්ගේම පුතා, මේ වෙන කවුරුත් ගහලා නෙමෙයි. තමන්ගේම පුතා කන්න නොදී හිර කරලා තිබ්බා මැරෙනකම්. හිරගේක. ඒත් මැරෙන්නේ. අන්තිමට යටිපතුල් පැලුවා. පළලා ලුණු දාලා ගිනි පොකුරුඩ ඇවිද්දෙව්වා. එතකොට මේ වද හිංසා කරන්නේ මේ සාමාන්‍ය මිනිස්සෙකුට, රජකම් කරපු කෙනෙකුට. තමන්ගේ පුතා දෙන වද. ඒ තරම් වද දීලා ඒ කාලේ තිබුණා දස වදයක් කියලා. උඩ එල්ලලා යටිපතුලේ ඉඳන් හැම ගලවන. එච්චර වද දීලා මැරුවා. අපායක ගියාද? අන්න වෙනස. ධර්මයේ මෙනෙහි කරගත්ත කෙනා බිම්බිසාර රජතුමාගේ ඒ ජීවිත කතාව ගත්තහම හරිම පුදුමයි. අර පුංචි හිර කුටියක කොටු කරලා තියලා තිබ්බා කන්න දෙන්නේ නැතුව. වෙන කෙනෙක් නම් තමන්ගේ පුතා තමන්ට මෙහෙම කරනකොට කොච්චර වෛරයක් ඇති කරගන්නවද? මම මූව හැදුවේ මෙහෙමයි, මූට කන්න දුන්නේ මෙහෙමයි, මූට ඉගැන්නුවේ මෙහෙමයි, මේකා මට දෙන වද කියලා අර දරුවට සාප කරන්නේ නැද්ද? සමහරු මේ පුංචි දේවල් වලටත් මේ මැරෙන්නේ කොහොමද? මම මුන්ගෙන් පලි ගන්නවා. මම මැරිලා සතෙක් සර්පෙක් වෙලා හරි උඹලට ඉන්න දෙන්නේ. යකෙක් වෙලා හරි උඹලගෙන් පලි ගන්නවා. එහෙම කියාගෙන මැරෙන අය අහලා නැද්ද? ඉන්නවා. මේ පොඩි දේවල් වලට වතුර ටිකක් ගෙනාවේ නැහැ. ළඟ හිටියේ නැහැ මැරෙන වෙලාවේ. ඔන්න ඔය වගේ දේවල් වලට වෛර බඳින. නමුත් බලන්න බිම්බිසාර රජතුමාට අච්චර වද හිංසා කරලා ඒ කිසිම දෙයක් ගැන හිතන්නේ හිර කුටියේ පුංචි කවුළුවෙන් ඈතට පේනවා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ගිජ්ජකූට පර්වතයේ කුටිය. ඈතට ඒ දිහා බලනකොට බුදුරජාණන් වහන්සේ මේ කුටියෙන් උදෑසන පිණ්ඩපාත යන්න පහළට එනවා. සිවුර ඈතට පේනවා ඈතින්. සක්මන් කරන්න එළියට එනකොට ඈතින් බුදුරජාණන් වහන්සේගේ ඡායාව පේනවා. ඒ දිහා බලාගෙන බුදු ගුණ සිහි කරනවා. බුදුරජාණන් වහන්සේ කාන්තෙන් සම්මා සම්බුද්දයි. විද්‍යාචන්න සම්පන්න සුගත ලෝකවිදු. උන්වහන්සේගේ ධර්මයේ කොයිතරම් සත්‍යයක්ද? බුදු ගුණ හිතනවා, ධර්මයේ ගුණ හිතනවා, සංඝ ගුණ හිතනවා. ඉපදීම දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉපදිච්ච නිසා නේද මම මේ වගේ දුක් ගැහැට විඳින්නේ? අන්න හිතපු හැටි. දැන් හිතන්න සාමාන්‍ය කෙනාගේ ධර්මාවබෝධය ලැබපු කෙනාගේ වෙනස ගැන හිතන්න. සාමාන්‍ය මිනිස්සෙක් නම් හිතන්නේ මගේ රාජකීය උයන සංඝ සතු කරලා පූජා කරා. බුද්ධ ප්‍රමුඛ සංඝයාට මගේ උයනත් පූජා කරලා මොකද්ද මේ ආපු හේනේ? එහෙමනේ හිතන්නේ නේ. සමහරු මේ උණක් හෙම්බිරිසාවක් හැදුනත් කවුද වැරදිකාරයා? අනේ බුදුහාමුදුර අපි මෙච්චර දන් දුන්නා. අපි මෙච්චර පින්කම් කරා අපිටමයි මේවා වෙන්නේ කියනවා. එතකොට මේ අර දීපු දාහණයට කරපු පිනට තමයි ගරහන්නේ. එතකොට බලන්න බිම්බිසාර රජතුමා ඒවා හිතුවේ නෑ. බුදු ගුණ හිතනවා, ධර්මයේ ගුණ හිතනවා. මරණයටපත් වුණ අපායකට වැටුන්නේ නෑ. ජනවසබ කියලා දෙවි කෙනෙක් වෙලා ඉපදුණා. අදටත් දිව්‍ය ලෝකයේ ඇති ජනවසබ නමයි. දීඝනිකායේ තියෙනවා ජනවසබ කියලා සූත්‍රයක්. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා මේ දෙවියන් කියනවා ස්වාමීනි මන් දැන් සකදාගාමි වෙන්න භාවනා කරනවා, මහන්සි ගන්නවා කියලා දිව්‍ය ලෝකේ ඉඳන්. අන්න ධර්මාවබෝධය ලැබපු කෙනාගේ වෙනස. ඒ නිසා පින්වතුනි ඔය කියපු කරුණු සියල්ල දැඩිව හිතට අරගෙන අදිෂ්ඨානයක් ඇති කරගන්න. මම මැරෙනකන් මේ කාගේවත් පිනකින් ගොඩ යන්න බලාගෙන ඉන්නේ. මේ හුස්ම ටික තියෙන වෙලාවේ මේ ජීවිතය අවසන් වෙන්න කලින් මම අප්‍රමාදීව ධර්මයේම අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. පින්වතුනි අපි අද ධර්ම දේශනාවෙන් රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් මුලින්ම අනුමෝදන් කරපු පින් කැමති දෙවියන්ට දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙයි.